समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अत्तिकायोति वा पनस्स सति पच्चुपट्टिता होति यावदेव ज्ञानमत्ताय पतिस्सति मत्ताय अनिश्चितो च विहरति न च किंचि लोके उपादीयति सदा बुद्धि संपन्न पिन्नत्नि सम्मा संबुදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා. අපේ සිත කෙලෙස් වලට යා නොදී අපිව අවබෝධ කරගත යුතු වෙනවා. අපිව අවබෝධ කරගන්නකොට තමන්ව අවබෝධ කරගන්නකොට තවත් ලෝභයක්, ද්වේෂයක් ඇති වෙන්න දෙයක් නැති බව වැටහෙනවා. ලෝභ දේශ ඇති වෙලා තියෙන්නේ, ලෝභ දේශ මොහයන් නැති වෙලා තියෙන්නේ අපි තුළ තියෙන අනවබෝධයෙන් හින්දා. අපේ ජීවිතයේ යථාභූත ස්වરૂපය ඇත්ත తত্ত্বය පිළිබඳ අපිට අවබෝධයක් නැති හින්දා අපි ඒවා කරේ ලෝභයෙන් බැඳෙනවා. හරියට මෙන්න මේ වගේ යම් තැනක අපි මොනවා හරි වටින දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා කියන්නකො. ඒ යමක් වටිනවා කියලා හිතාගෙන ඉන්නවා කියන්නකො. අපි හිතමු අපිට තෑග්ගක් හම්බෙනවා බොහොම ලස්සන බර මාලයක්. ඉතින් අපි හිතාගෙන ඉන්නවා මේක රත්තරන් මාලයක් කියලා. අපි හිතමු මේක රත්තරන් මාලයක් නෙවෙයි කියලා. වෙන බර ලෝහයකින් හදලා හොඳට උපගන්නලා තියෙන එකක් කියලා, රත්තරන් ගාලා තියෙන එකක් කියලා. දැන් අපි සන්තෝෂයෙන් ඉන්නේ රත්තරන් කියලා හිතාගෙන. නේද? ඇයි ඉතින් ඒ සන්තෝෂෙන් තමයි ඉන්නේ. ඒ අනවබෝධය හේතුවෙන් අපේ සිත්වල සන්තෝෂය උපදින්න පුළුවන්ද බැයිද? පුළුවන්. වැරදීමක් හින්දා උපදින සන්තෝෂය. ඒ සන්තෝෂෙන් වැඩක්ද? වැඩක් නැත්තේ. ඒයි කවදා හරි දැනගත්තාම ලොකු දුකකට පත් වෙනවා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදන්නාකම හින්දා, නොදන්නාකම කියන්නේ අපිට තේරෙන්නේ නැහැ පංච උපාදානස්කන්ධය. ඒකේ ඇත්ත తත්වය වැටහෙන්නේ නැහැ. අපේ මනසට ඒක ගෝචර වෙන්නේ නැහැ. එන්නේ ඒක හින්දා අපි පංච උපාදානස්කන්ධයේ විශේෂෙහි පුදුමාකාර සතුටකින් ඉන්නවා. ඒවා අල්ලාගෙන ඉන්නවා. ඒවා මමය, මගේය, මගේ ආත්මයය කියලා ඒවත් එක්ක මැරෙන්නටම හදනවා. හරි. අන්න ඒක නැති කර ගැනීම සඳහා තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් අපි දින ගණනාවක් තිස්සේ ආනාපාන සති භාවනාව ගැන සාකච්ඡා කරා. මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන්නේ ප්‍රායෝගිකත්වයට බරව කෙරෙන ධර්ම දේශනා මාලාවක්. ඉතින් අද අපි උත්සාහ කරන්නේ මේ ආනාපාන සති භාවනාවෙන් අතීතයේ ඉඳලා කරගෙන එන මේ ආනාපාන සති භාවනාව ගැන මේකුත් විවිධ මත තියෙනවා. මේවා වෙනස් වෙලා ආය මේ ආනාපාන සති භාවනාවෙන් වැඩක් නැතය කියලා. නමුත් ආනාපාන සති භාවනාව ත්‍රිපිටකයේ තියෙන ආකාරයට සූත්‍ර පිටකයේ හැම තැනකම තියෙන එකම විදිහට ආන්ගේ ආකාරයට සතිපට්ඨාන දේශනාවෙත් තියෙන ආකාරයට ඒක අපි ගවේෂණය කරලා ඒ විදිහටම වර්ධනය කරන්න ඕන විදිහ ගැන අපි සාකච්ඡා කරා බොහෝ වාර ගණන්. නමුත් දැන් අපි අද උත්සාහ කරන්නේ මේකෙන් අපිට කොයි විදිහටද මේ ආත්මීය සංඥාව අයින් කරගන්න පුළුවන් සංස්කාරයන්ගේ අත මිදෙලා අපිට සත්‍ය අවබෝධ කරගන්න මේ භාවනාව කොපමණකින් උදව් කරගත හැකිද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. පින්නත්නි ආනාපාන සතිය කියන්නේ කායානුපස්සනාවක්. කායානුපස්සනාව වුණාට මේ නිමිත්ත ගන්නෙ වේදනාවකින්. වේදනා ස්පර්ශයෙන්. ඒ කියන්නේ ඇයි හුස්ම කියන එක අපි අල්ලගත්තේ කොහොමද? දැනීමෙන්. හුස්ම දැනෙන හින්දානේ දන්නේ. නේද? එතකොට සම්පූර්ණයෙන්ම යම්කිසි කෙනෙක් හරියටම ක්‍රමානුකූලව කලින් අපි සාකච්ඡා කරපු විදිහට පළවෙනි පියවර 3 වර්ධනය කරවුවොත් හරියටම
එයාපත් වෙන తত্ত্বය තමයි එයාට මුළු හුස්මම අත්දකින්න පුළුවන්කම තියෙනවා. හරි? මුළු හුස්මම කියලා කියන්නේ නාසිකාව වගේ මෙහෙම හුස්මක් ගන්නකොට මේ බලන්න මේ දැන් අරගෙන මේ ඔක්කොම දැනන ගතියක් තියෙනවා. ආන්ගේ හුස්මත් එක්ක අපිට දැනෙන සියලු දේ දැනි හුස්ම ගන්නත් දැනි හුස්ම හෙලන්නත් යාට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක පුරුදු පුහුණු කරපු දෙයක් පළවෙනි පියවර සහ දෙවෙනි පියවර තුන්වෙනි පියවර දක්වා යද්දී ඒවා ගැන අපි ගොඩක් සාකච්ඡා කළා. දැන් එහෙමනම් මේ එක මොහොතක අපි බැලුවොත් එක හැම තැනක්ම මේ හුස්මත් එක්ක මේ උඩුකය දැනන ගතියක් තියෙනවා. අඩුම ගානේ පපුවේ පිම්බීම හැකිලිම, බඩේ පිම්බීම හැකිලිම. හරි? මේ හුස්මත් එක්ක මෙහෙම දැනන ගතියක් තියෙනවා. එතකොට මේක කොච්චර අත්දැකීමක්ද කියනවා නම් අපි කලින් සාකච්ඡා කරා වගේ මුළු හුස්මම අත්දකින්නවා. හරියට උඩුකය නිකන් මයින්හම පුම්බනවා වගේ මුළු උඩුකයම ලොකු පිම්බීමක්, ලොකු හැකිලීමක් අත්දකින්න පුළුවන්. හරි? එන්නේ එතකන් අපි කතා කරා ඒක සංසිඳවන්නේ නෑ, සංසිඳෙන්න දෙන්නේ නෑ. සංසිඳෙන්න දෙන්නේ නැතුව තමන් දක්ෂව වීරියෙන් සිහියෙන් සංසිඳෙන්න දෙන්නේ නැතුව ඉදිරියට අරන් යන්න ඕනේ කියලා අපි සාකච්ඡා කරා. ඉතින් එහෙම පුරුදු පුහුණු කරගෙන ආපු කෙනාට මේ හුස්ම සම්පූර්ණයෙන් අත්විඳින්න පුළුවන් මට්ටමට එනකොට එයා ක්‍රමානුකූලව අපි කලින් සාකච්ඡා කරා වගේ එයාට ඒ විඳීම හැරෙන්න අනිත් දේවල් වල දැනීමේ අඩුවකටපත් වෙනවා. අවධානය එතෙන්ටම යොමු වෙලා තියෙන හින්දා. ඒ කියන්නේ එයාට මේ බඹයක් විතර වෙච්ච කය දැන් අපි ඇයි මේ ශරීරයට මගේ ශරීරය කියලා දැනට කියන්නේ? හිස් මුදුන මෙනෙහි කරනකොට හිස් මුදුන දැනෙනවා. කකුල් මෙනෙහි කරනකොට කකුල් දැනෙනවා. නේද? අත් මෙනෙහි කරනකොට අත් දැනෙනවා. එතකොට අවධානය යොමු කරන තැන අපිට වේගෙන් දැනෙනවා. ආන්ගේ දැනීම හින්දා නේද අපි කියන්නේ මේක මගේ කියලා. අපි කරේ බෑග් එකක් කියලා ගන්නවා. බෑග් එක කියලා ගත්තාම ඒක දැනෙනවද එහෙම? නෑ. නේද? එහෙනම් ඒකට අපි මගේ කය කියන්නේ නෑ. මේ දැනෙන හින්දා කියන්නේ. දැන් ඔය ආනාපාන සතියෙන් ඔන්න තුන්වෙනි පියවර සම්පූර්ණ කරගන්න යෝගියාට ආනාපානයත් එක්ක දැනෙන ශරීරය, ඒ කියන්නේ ශරීරයේ කොටස හොඳින් ප්‍රකටව දැනෙන අතර අනිත් ඒවා දැනෙන්නේ නැතු වෙනවා. කකුල් දැනෙන්නේ නැහැ, අත් දැනෙන්නේ නැහැ, මතක් කරත් දැනෙන්නේ නැහැ. හරිද? ඒ ගානට එනකම් මේක ප්‍රකට වෙලා. අන්න ඒ ප්‍රකට වීම හින්දා අනිත් ශරීරයේ තැන් දැනෙන්නේ නැහැ. ඊළඟට මේක හුස්මක් අරගෙන හුස්මක් ආපහු හෙලනකොට එකවරක දැනුනේ යම්සේද ඊළඟ වතාවෙත් දැනෙන්නේ ඒ විදිහටමයි. ඊළඟ වතාවෙත් දැනෙන්නේ ඒ විදිහට. අපි ඒක ගැන සාකච්ඡා කරා බොහෝ වශයෙන්. හරිද? හුස්මක් ඇතුළට අරගෙන ආපහු හුස්මක් හෙලනකොට පළවෙනි වතාවේදී දැන් මෙහෙම. ඔන්න ඔය වෙලාවේ දැවුණානේ දැන්. අරගෙන දානකොට දැවුණානේ යම් විදියක්. ඊළඟ සැරේත් ඒ විදිහමයි. ඊළඟ සැරේත් ඒ විදිහමයි. ඊළඟ සැරේත් ඒ විදිහමයි. අන්න එහෙම හැම සැරේම මේ විදිහ වෙන්නේ ඇයි කියලාත් මම පැහැදිලි කරා ඊට කලින්. උඩුකය ඍජුව තියෙන හින්දා සහ දෙවෙනි පියවර සම්පූර්ණ කරගත්ත හින්දා දිග කෙටි එක ගන්නට ආපු හින්දා මේක ලොකු දැනීමක් ඒකාකාරයි. හරි? අන්න ඒ ඒකාකාරී දැනීමේ විතරක් හිත හිර වෙනවා. අනිත් ශරීරයේ ඒ කියන්නේ හුස්මත් එක්ක දැනෙන කොටස උපරිම වශයෙන් දැනීමකට අනිත් කොටස් දැනෙන්නේ නැති තත්ත්වයට. මම මේ අතංගෙ මෙහෙම අහන්න. කකුල් දෙක මේ කලව ප්‍රදේශයෙන් කපලා දැම්මා. ඉතිරි කොටස ඉතුරුනොත් ශරීරේ. දැන් මම මගේ ශරීරය කියන්නේ කොයි කැලලද? අර කකුල් දෙක දැම්ම මගේ කියන්නේ නැහැ නේ. ඒ දෙක අයින් වෙලානේ. දැනෙන්නේ නැහැ. අනිත් කැලල තමයි මගේ. අත් දෙකත් කපලා දැම්මා. ඉතිරි කොටේටයි මගේ කියන්නේ. ඒ දැනෙන්නේ එච්චරයි. නේද? ඒ වගේ මේ ආනාපානය කරන කෙනාට අනිත් මුළු ශරීරයම කපලා දාලා වගේ ආනාපාන කොටස විතරක් දැනෙන්න පටන් ගන්නවා. අනිත් සියලු කොටස් කපලා දාලා වගේ නෑ වගේ. අන්න එතකොට එයා වික්ෂිප්ත වෙනවා. මමය මගේ කියලා මම මේ දැනීගෙන තිබ්බ මේ ශරීරය මට අයිති නැතය කියලා. ඔන්න බලන්නකෝ නේද? මේක කරගෙන යනකොට ඇති වෙන පළවෙනි විදර්ශනාව. මෙන්න මේ වගේ හුස්ම කයක් තමයි මේ ජීවය. හුස්ම කය තමයි මේ මම. මගේ කියලා කියන්න වෙන්නේ මෙන්න මේ හුස්ම ටිකටයි.
හුස්ම කයටයි නැත්නම් හුස්මත් එක්ක දැනෙන කොටසයි අනිත් ටික නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය ස්වභාවයක් තියෙන දැනෙන්නේ නැති කොටසක් කියලා අත්දකින්නවා කෙනෙක්. ඔය තුන්වෙනි පියවර හරියට කරන කෙනෙක්. එතනින්ම යම් කොටසක් අතහැරෙනවද නැද්ද? එතනින්ම යම් කෙලෙස් කොටසක් අපිට අචනර නිෂ්ඵලභාවය දැනෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක මේ හැඩතල තියෙන ශරීරය ඇත්තටම අජීවී දෙයක් බවත් ඒක මේ හුස්ම වටේ නිකන් මේ අර නේද හුස්ම කියන හුස්ම කය වටේ ඔතල තියෙන එකක් වගේ නිකන් මස් ගහලා තියෙන එකක් වගේ තියෙන එකක් බව ඒක නිකන් පාර්සලයක් වගේ අන්න එහෙම එකක් හුස්ම තමයි ජීවය හුස්ම තමයි මම හුස්ම තමයි ආත්මය කියලා හුස්ම කය අල්ලා ගන්නවා අර අනිත් ටික අතහැරෙනවා. අතහැරනවා කියන්නේ අනිත් ටික නිකන් මාත් එක්ක යන අර මොකක්ද ඉබ්බගේ කට්ට වගේ. ඉබ්බට කට්ටක් තියෙනවා වගේ මට මගේ හුස්ම කියන ජීවිතය වටේ තියෙනවා. ඒකත් එක්කම කියන්න බලන්න. දැන් අපි මනුස්සයව මයින්නවා මේ ශරීර වලින්. නේද? මනුස්සය සුදුය, කළුය, මහතය, හීන්දෑරිය, රතුය කීක මයින්නවා. නේද? දැන් ඒතර ඒවා ඔක්කොම අවලංගු වෙනවද නැද්ද? එතකොට ඔන්න අම්මා මතක් වුණොත් අම්මා කියන්නේ හුස්ම කයක්. එහාට මෙහාට අන්න කුස්සිය දුවන හුස්ම කයක්. ඒක වටේට මැටි ගහලා වගේ ඔන්න හදලා තියෙනවා මස් වලින් ගහලා නේද? හැමෙන් වට කරලා හදලා තියෙන ශරීරයක් තියෙන්නේ. ඒක නෙවෙයි ජීවය කියන්නේ. ඒක නෙවෙයි අම්මා කියන්නේ හුස්ම. ඒතර අර බලන්න සමානාත්මතාවය හැදෙනවද නැද්ද? නේද? සමානාත්මතාවයක් හැදෙනවා. ඒකත් එක්ක හිතේ තියෙන කෙලෙස් අඩු වෙනවා. හරි? ඊළඟට ওই විදිහට මේ අල්ලාගත්ත, දැනගත්ත, තේරුම් ගත්ත හුස්ම කය ඒක එකාකාරී කියලා මම කලින් මතක් කරා. ඒක අන් වෙනත් සිතුවිලි වලින් අත මිදලා අන්න ඒ එකාකාරී නිමිත්තේම හිත රඳවා ගන්න පුළුවන්කම තියෙනවා මනෝ අරමුණක් විදිහට මේ දැනීම් සංසිඳවාගෙන. හරි දැන් දැනෙන ගතිය මේවා කලින් සාකච්ඡා කරලා තියෙන මම කෙටියෙන් මතක් කරන්නේ. අපේ ශරීරයේ දැනෙන ගතිය සංසිඳවාගෙන ඒ කියන්නේ අරමුණු කරපුවාම සාන්ත ස්වභාවය නැත්තම් Taman රැකපු සීලය ආදීදී ඇතිවෙච්ච සාන්ත ගතිය අතහැරලා හැඟීම අරමුණු කරපුවාම අපිට ඉක්මනට මේවා ඇති වෙන ප්‍රමෝදයේ හින්දා මේ දැනි තිබ්බ ආනාපාන කයක් දැනෙන්නේ නැතුව ගිහිල්ලා මොකද වෙන්නේ? ඒකේ මනසින්ගත් අරමුණේ විතරක් අපි හැදෙන්න පටන් ගන්නවා. දැන් ඒ මනසින් අරමුණු කරන්නේ ආනාපාන සති කය විතරයි. ආනාපාන කය විතරයි. හරිද? නමුත් ඒ කය කෙරෙහි තණ්හාව, අල්ලා ගැනීම, මම කියන හැඟීම්, මගේ කියන හැඟීම් ඔක්කොම ටික දැන් ගොනුගත වෙලා තියෙන්නේ කොහෙටද? මේ ආනාපාන කය කොටස. මේ කයේම තියෙන හුස්මෙහි දැනීම කියන කොටස. දැන් කකුලට දැනෙනවද හුස්ම? නැහැ. දණහිර දැනෙනවද? නැහැ. කුකුල්ලට දැනෙනවද? නැහැ. හිස් මුදල දැනෙනවද? නැහැ. එහෙනම් දැන් ඒව නැහැ. ඉතුරුලා තියෙන නාසිකාවෙන් ඉඳන් නාභිය දක්වා තියෙන මේ දැන් කෙලින්ම හුලං වදින ටිකත් පිම්බීම් හැකිලිම් හින්දා තියෙන සම්පූර්ණ ඔක්කොම ටික එකතු කරලා ආනාපාන කය කියලා කෙනෙකුට දැනීම තියෙනවා. දැන් ඒක තමයි ජීවියා, ඒක තමයි සත්වයා කියලා හිතාගෙන ඒක වටේට මැටි ගහලා වගේ හදලා තියෙන එකක් තමයි මේ තියෙන්නේ කියලා තමයි දැනෙන්නේ. ඔන්න ඒ ආනාපානය කරන කෙනාට ඉතින් ලොකු අතහැරීමක් ඒ වෙනකොට යම් ප්‍රමාණයකට කෙනෙකුට අතහැරෙනවා. දැන් පින්නත්නි මෙයා මේක අරගෙන මේ ඇතිවෙච්ච ආනාපාන කය සතිපට්ඨාන ක්‍රමයට සතිපට්ඨාන දේශනාවට අනුව කායානුපස්සනාවෙන් ඉදිරියට යන්නේ නම් බලන්න සිද්ධ වෙනදී දැන් ටික වෙන්න ඕන අපේ තියෙන මේ ශරීර කෙරෙහි තියෙන ලෝභ, දේශ අයින් වෙන එක නේද? අර වගේ මේ තියෙන සම්පූර්ණ මස් ශරීරය සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි කිව්වම ඔන්න කැමති නෑ නේද? ඒවාට කැමති නෑ. එහෙම කිව්වොත් එහෙම නෑ එහෙම කොහොමද සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි ඔය කතා කරන හාමුදුරුවෝ එහෙනම් කවුද? නේද? කියලා අපිට හිතෙනවා. මම මේක ඔප්පු කරලා පෙන්නන්නම් පොඩ්ඩක්. මේ බෑකෝ යන්ත්‍රයක් ඇවිල්ලා අපේ ගමේ මම හැමදාම කියන උදාහරණයක්. නමුත් ආයෙ කියන්න ඕනේ. මොකද ඒවා වටිනවා. නේද? ආයෙ කියන්න මේවා ඇහෙනවා. ඇහෙන්න ධාරණය වෙනවා. මතක් වෙනවා නැවත. බෑකෝ යන්ත්‍රයක් ඇවිල්ලා අපේ ගමේ පාරක් කපනවා. බෑකෝ එකකින් පාරක් කපලා දැන් තියෙනවා. කවුරු හරි ඇවිල්ලා අහනවා කවුද මේ පාර කැපුවේ? කොහොමද මේ පාර කැපුවේ? එතකොට මොකද කියන්නේ? බෑකෝ එකක් ඇවිල්ලා කැපුවා. බෑකෝ එකක් ඇවිල්ලා කැපුවා. ඒක හරිද? ඒ කතාව හරිද? අලියෙක් ඇවිල්ලා කොට ඉස්සුවා කිව්වනම් ඕන් කමන්නේ.
බැකෝ එකක් ඇවිල්ලාද? නැහැ. ඒ බැකෝ එකට අපි සත්‍යය පුද්ගලයා කියන්නේ නැහැ. නමුත් අපි ඇවිල්ලා කියලා කිව්වට අපි එහෙම සත්‍යය පුද්ගලයා කියලා අදහසක් නැහැ. ඇයි? බැකෝ එකේ රෝද දෙක දන්නේ නැහැ අපේ ගමට ආවා කියලා. පස් කපපු අත දන්නේ නැහැ පස් කැපුවා කියලා. නේද? ඒ බැකෝ යන්ත්‍රයේ කිසිමම දෙයක් දන්නේ නැහැ මොකද කරේ කියලා. වැඩේ කරුණාට. එහෙම නේද? ආන් ඒකින්ද බැකෝ යන්ත්‍රය කියන්නේ සතෙක්වත් පුද්ගලයෙක්වත් නෙවෙයි. ඒ මොකක්වත්ම දන්නේ නැති හින්දා. දවල්ට කෑවද? ඔව් දවල්ට කෑවා. දවල්ට කණ්ඩ බත් ඇනුවේ අතින්. මේ ඇඟිලි ටික දන්නවද මගේ මේ වාගේ බත් වැදුනා කියලා? නැහැ. මේ උස්සපු අත දන්නවද මම බත් ඉස්සුවා කියලා? තොල් දන්නවද මෙතනින් බත් ගියා කියලා? දත් දන්නවද මම බත් හැපුවා කියලා? මේ ශරීරයේ දැන් බඩේ බත්. හරි ආමාශය දන්නවද මගේ බඩේ මගේ මම බත් උස්සන් ඉන්නේ කියලා? නෑ. බඩවැල් දන්නවද මම ඒ වඹරනවා කියලා? නැතෝ. නේද? මේ ශරීරයේ කිසිමම දෙයක් දන්නවද? පාද තලයේ ඉඳන් කේස මත්තකේ දක්වා කිසිම අංශුවක් කිසිම දෙයක් දන්නවද? මං අහවලාය කියලා දන්නවද? මං අහවල් දෙය කරන්නේ කියලා දන්නවද? දන්නවද? නෑ නේද? මොකක් වගේද ඒකට? බැකෝ යන්ත්‍රය වගේ. නේද? බැකෝ යන්ත්‍රය යම් විදියද මේ ශරීරයත් ඒ විදිහම මෙලෝ දෙයක් දන්නේ නැහැ. දන්නේ නේද? මං කියන හින්දාද කියන්නේ? එහෙනම් මේක බැකෝ යන්ත්‍රය වගේ. එහෙනම් මේක සත්‍යය කියලා ගන්න පුළුවන්ද? මේ ඉන්න සත්‍යය මේ ශරීරයේ නහය, කටය, අතය යා මොකවත් දන්නේ නැහැ. එහෙනම් මේ මස් ශරීරය සත්‍යය පුද්ගලයා කියලා ගන්න බෑ. හරි? ආන් ඒ වගේ මේ ඒකයි කියන්නේ සත්ත්ව පුද්ගල සංඥාව මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා නම් ඒක මේ ශරීරයේ කෙරෙහි වැරදි. ඉතින් ආනාපාන භාවනාව කරන කෙනා මේ මුළු ශරීරයම වෙනුවට දැන් එයාට අහුවෙලා තියෙන කොයි කැලේද? හුස්ම කය විතරක් අහුවෙලා තියෙනවා. ඒ ටිකේ විතරක් එයා හිතනවා මේ ටික තමයි සත්‍යය, මේ ටික තමයි පුද්ගලයා. අනිත් ටික නැහැ. අනිත් ටික අතහැරලා. හරි. දැන් ඊළඟට මොකද වෙන්නේ? මෙයා හිමින් දැන් එතකොට හොඳට හිත එකඟ වෙලා තියෙන අවස්ථාවක් ඔය හතරවෙනි පියවර දක්වා යනකොට පස්සම් භයං කාය සංකාරම් කියන්නේ කයේ ඇති වෙන සැකසීම් අයින් වෙච්ච වෙලාවක්. හොඳ විදර්ශනාවක් ඇති කරගන්න පුළුවන් කර්මන්නේ හිතක් ඇති වෙච්ච වෙලාවක්. හිත විසිරෙන්නේ නැති වෙලාවක් එනවා ඕක කරගෙන යනකොට. අන්නේ தත්තට එනකොට මේ විදර්ශකයා කල්පනා කරනවා ඇත්තට ආනාපානය කියන්නේ දැන් මම මේ අල්ලගෙන ඉන්න මගේ කියලා අල්ලගෙන ඉන්න මේ පුංචි කෑල්ල ආනාපාන කය. ඒක රූපයෙන් හටගත්ත දෙයක්ද නාමයෙන් හටගත්ත දෙයක්ද? මොන මෙනෙහි කරනවා? මෙනෙහි කරනකොට කොහොම මෙනෙහි වෙයිද? නේද? මේක රූප වශයෙන් ගත්තොත් චූටි රූප ගොඩකින් හැදිච්ච දෙයක්ද නැද්ද? නේද? පිම්බීමක් කියලා මට ලොකුවට දැනුණාට ඒක පොඩි පිම්බීම් ගොඩාක් නේද? එතකොට අන්න ඒ පුංචි මේ රූප වලින් හටගත් දෙය මගේ මනසින් අරමුණු කරා ආනාපාන කය කියලා. එතකොට ඔය ශරීරයේ විතරක් තිබ්බට ආනාපාන කය හැදෙනවද? ඒ රූප ටික විතරක් තිබ්බට ආනාපාන කය හැදෙනවද? නෑ. ඇයි? ඒක මනසින් අරමුණු කරන්න ඕනේ. එහෙනම් රූප කය ආනාපාන කය නෙවෙයි. හරි? හොඳයි. සිත විතරක් තිබුණා නම් ආනාපාන කය හැදෙනවද? නේද? සිත් පරම්පරාවක් මෙතන තියෙනවා. වේගයෙන් ඇති වෙලා නැති වෙලා ගිය සිත් ගොඩකින් තමයි මම මේ ආනාපානය අඳුරගෙන තියෙන්නේ. ඒ සිත් ටිකෙන් විතරක් ආනාපානය හැදෙන්නේ අර රූප ටික නැතුව. එහෙම හැදෙනවා නම් ඉතින් නේද? සිත් ටිකෙන් විතරක් හැදෙනවා නම් කයක් නැතුව ආනාපානය හැදෙන්න ඕනේ නැහැ. කයෙන් විතරක් හැදෙනවා නම් මලමිනියක් අරගෙන පොම්ප කරොත් එහෙම නේද? බයිසිකල් පොම්පයක් අරගෙන හුලං ගැහුවොත් ආනාපාන කය හැදෙන්න ඕනේ. නෑ මේකක් නෑ. එහෙනම් මේ දෙකම වෙන වෙනම ගත්තාම ආනාපාන කය නෙවෙයි. හැබැයි මේ දෙක එකක් වෙනවද කවදාකවත්? එකක් වෙන්නේ නැහැ. මේ දෙක වෙන් වශයෙන් තියෙන දෙකක්. හැබැයි මේ දෙක එකක් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙක වෙනම වැඩ කරන්නේ නැහැ. මොනවද මේ දෙක? නාම රූප කියන දෙක. එහෙනම් ආනාපාන සතිය කය
ප්‍රකට කරගත්ත කෙනා, ඒ අරමුණ ගත්ත කෙනා, ඒ මනෝ අරමුණේ රැඳෙන කෙනාට ටික දවසකින්ම පුළුවන් වෙනවා නාම රූප පරිච්ඡේද කරගන්න. හරිද? මොකද නාම රූප පරිච්ඡේද කරනවා කියන්නේ මොකක්ද? නාම කොටස මේ කොටසය, මේ ආනාපාන කයේ නාම කොටස මේ කොටසය, රූප කොටස මේ කොටසය කියලා එයා හඳුනා ගන්නවා. හරිද? තේරුම් ගන්නවා. එතකොට ඒ දෙකක් කොට හොඳට තේරෙනවා. හරියට කොයි වගේද? අන්ධයයි කොරයි වගේ. අන්ධයෙක් ඉන්න යාට පාර යන්න බෑ තනියම. කොරෙක් ඉන්න ඇවිද ගන්න බෑ. හොඳම වැඩේ මොකද්ද? අන්ධයාගේ කර උඩ කොරා නගිනවා. කොරාගේ ඇස් දෙක පාවිච්චි කරගෙන අන්ධයාගේ කකුල් දෙක පාවිච්චි කරගෙන දෙන්නත් එක්ක යනවා. දැන් දෙන්න එකට ඉන්නකොට ආරයට කියනවා ඕහෝ යන්න එපා ඔතන ඔන්න මෙහෙම එකක් තියෙනවා කියලා. නේද? අර යන්න බැරි එක්කෙනා කරේ ඒ දෙන්න එකතු වෙලා ගමනක් ගියා කියලා ඒ දෙන්න එක්කෙනෙක් වෙනවද? නැහැ. අන්න ඒ වගේ මේ නාම රූප දෙක එකතු වෙලා වැඩේ වුණාට ඒ දෙන්න එක්කෙනෙක් වෙන්නේ නැහැ. හොඳට තේරෙන්න පටන් ගන්නවා කෙනෙකුට මෙන්න මේ නාම කොටස සහ රූප කොටස කියලා මේ ආනාපාන කය. හරිද? ඒක කොච්චර ප්‍රකටව තේරෙනවද කියලා නම් ওই කාලෙට ඒ විදිහට හරියට කරගෙන ගියොත් ගෙදර ඉන්න අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය සත්තු සිපව පවා හරි තමන්ට බිඳි බිඳි පේන්න පටන් ගන්නවා මේ අය ඔක්කොම හුස්ම කයවල් ඇත්තෝය අන් කයවල් නැත්තෝය අන්න ඒවා මේ අය එල්ලගෙන ඉන්න ඉබි කට්ට වාගේ වැඩක් නැති ඒවාය. එතකොට හුස්ම කය ඇත්තෝගේ උනත් මේවා නාම රූප වශයෙන් දෙකට බෙදිලා පේන්න පටන් ගන්නවා. ඊට ප්‍රතිවිරුද්ධ එහෙම නොවන සිත් පහළ වෙන්නේ නැහැ. හරි? ඔන්න ඔහෙට එන්න ඒ මට්ටමට මේ ආනාපානය තුලින් කෙනෙකුට නාම රූප පරිච්ඡේද කරගන්න පුළුවන්. හරි? ඊට පස්සේ මෙයාට මේක තුලින්ම මේ ආනාපාන කයේ නාම කොටස සකස් වෙන්න හේතු වෙච්ච ධර්මතා මොනවාද? හරි? ඒ හේතු වෙච්ච ධර්මතා නිසාවෙන් දැන් මට මෙන්න මේ වගේ එකක් කියලා දැනීමක් තියෙනවා. හැබැයි මේ හේතු වෙච්ච ධර්මතා හේතුවෙන් එක තියෙනවා වගේම යම් විදිහකින් මේ හේතු වෙච්ච ධර්මතා නැති වුණොත් ආනාපාන කය අන්තරස්ථාන වෙනවා. නේද? එහෙනම් මේ හේතු වෙච්ච නාම කොටසට රූප කොටසට කියන්නේ මට ඕන වෙලාවට මට ඕන විදිහට පවත්ව ගන්න නවත්ව ගන්න පුළුවන් ඒවා නෙවෙයි අන්නර හේතු ටික අනුව සකස් වෙන ඒවාය කියලා එයාට හොඳට තේරෙන්න පටන් ගන්නවා. හරි? හේතු නැත්තම් ආනාපාන කයක් නැත. හේතු නැත්තම් අතීත හේතු නිසා වෙනුයි මේ ආනාපාන සතිය ප්‍රකට වුනේ. නේද? හොඳට තේරෙනවද නැත්නම් ඉතින් කලින් ඉඳන් පළවෙනි පියවරේ ඉඳන් දෙවෙනි පියවරේ ඉඳන් බුදුරජාන් වහන්සේගේ බණ අහපු දවසේ ඉඳලා මේක අවබෝධ කරගන්න ඕන කිව්ව දවසේ ඉඳලා ඇතිවෙච්ච තල්ලුව ඇතිවෙච්ච වීරිය ඇතිවෙච්ච සිහිය තමයි මේ ඉදිරියට එන්නේ ටික ටික. ඒ වයින් ලැබිච්ච පෝෂණයෙන් තමයි මේ සමාධිය ඇති උනේ. ඒ සමාධිය තුලින් තමයි මේ කියන ආනාපාන කය ඇති වෙන්න හේතු උනේ. එතකොට මේ නාම પરම්පරාව පළවෙනි පියවරේ ඉඳන් දෙවෙනි පියවරේ ඉඳන් ටික ඒ තුලට මගේ හිත රැඳිලා මෙන්න මේ නැවත ආශ්‍රය කිරීම හේතුවෙන් මෙන්න මේක මට ඇති වුණා කියලා ඔන්න Tamanට අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ කියන්නේ හේතු සහගත බව. ඊළඟට එතනින් නවතින්නේ නැතුව මෙහි තියෙන අනිත්‍ය ස්වභාවය ඒ කියන්නේ හැම වෙලේම මේ ආනාපාන කය එක විදිහට තියෙනවද නැත්නම් ඒක වෙනස් වෙන ස්වභාවය තියෙනවද? වෙනස් වෙන ස්වභාවය තියෙන හැම වෙලේම ස්වභාවය විතර නෙවෙයි වෙනස් වෙනවා. නේද? ඇයි මේ රූප ඒ කියන රූප හැම වෙලේම බිඳිනවද නැද්ද? ආනාපාන කයට අදාළ වූ යම් රූප කොටසක් තියෙනවා නම් ඒක හැම වෙලේම බිඳි යනවා. ඒ බිඳි යන්නේ මට ඕන විදිහටද? නැහැ. එහෙනම් ඒ බිඳි යන්නේ නම් ඒක නිට්ටයව පවතින්නේ නැත්නම් ඒක මහා දුක්ඛ ස්කන්ධයක උරුමයක්. ඒක අල්ලගත්තොත් ඒක මහා දුක්ඛ ස්කන්ධයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි නම් ඒක ආත්මද අනාත්මද? මට ඕන විදිහට ඒ වෙනස් වීම සිද්ධ වෙන්නේ නැත්නම් ඒක මට ඕන විදිහට මුකුත්ම කරන්න බැයි නම් ඒක ආත්මද අනාත්මද? අනාත්මයි. ඔන්න ත්‍රිලක්ෂණය.
ඒ විතරක් නෙවෙයි තමන්ගේ වශයෙන්, අනුන්ගේ වශයෙන්, දුර ඉන්න අය වශයෙන්, ළඟ ඉන්න අය වශයෙන්, සියුම් වශයෙන්, ඕලාරික වශයෙන් මේ විදිහට එක එක ආකාරයට මේක පිරික්සා මං විතරක් නෙවෙයි එහා පැත්තේ කට්ටියත් එහෙමයි, ඊළඟ කට්ටියත් එහෙමයි, මේ අයත් එහෙමයි, මේ අයත් මෙහෙමයි කියලා ඒක පිරික්ස කෙනෙකුට ලොකු සම්මර්ථන ඥානයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හැම පැත්තෙම බලනකොට මේ වගේ. හරිද? මේ විශේෂත්වයක් නෑ. මුළු ලංකාවම ගත්තොත් හුස්ම කයවල. මුළු ලංකාවම ගත්තොත් හුස්ම තියෙන හුස්ම කයවල හැම වෙලේම වෙනස් වෙනවා. හැම වෙලේම නැති වෙනවා. ඒවා එකක්වත් වෙනස් වෙන්නේ ඒ අයට ඕන විදිහටවත් නෙවෙයි. ඒ කියන්නේ මේ කය පැහැදිලිවම කියනවා නම් මේ කයවත් මට ඕන විදිහට වෙනස් වෙන්නේ නෑ. මේ කය මට ඕනේ නැති විදිහට කොයි වෙලාවෙද කොයි මොහොතක මොන තීරණයක් දෙයිද කියලා මම දන්නේ නෑ. හවුද නැද්ද? එහෙනම් මගේද? නේද? මගේ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැති බව දැනෙනවා. මේ කයටත් මගේ කියන්න බැරි කොට අපේ වැඩේ මොකද්ද? වෙනත් ශරීරات අරගෙන ඒවට කියන්නේ මොකද්ද? මගේම කියනවා. නේද? අන්න ඔක කියනකොට අපිට hina යනවා. දැන් කාටද hina වුනේ? නේද? අපේ වැඩවලටමයි hina යන්නේ. නේද? අපේ වැඩවලට අපිට ඔච්චර hina යනවා නම් ඇත්ත අවබෝධ කරගත් උත්තරමෙන්ට අපිව දැකලා කොහොම hina යනවද නේද? ඉතින් මේ අපිට තියෙන මේ මුලා වෙච්ච ගතිය තියෙන තුරු අපි කරන්නෙම විහිළු වැඩ. මොනවද? මම මගේ කියලා අල්ලගෙන මේක දැනෙන්නේ නැතුව. හොඳයි. මේ විදිහට සම්මර්ෂණ වශයෙන් යාට අනිත්‍ය දුක්ඛ අනාත්ම දුර තියෙන ඒවා ළඟ තියෙන ඒවා ඔය විදිහට බොහෝ පරාසයන් වල සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්න බැරි හුස්ම විතරක් ඇති කයවල් එහාට මෙහාට විසිරෙන බව හොඳට දැනෙන්න පටන් ගන්නවා. හරි. එතකොට බාහිර ලෝකයේ පිළිබඳ තියෙනා වූ යම් ඇල්මක් තියෙනවා නම් ඒක අඩු වේද වැඩි වේද? අනිවාර්යෙන් අඩු වෙනවා. ඒ තියෙන ඇල්ම වල අඩු වෙනවා, මුලාව අඩු වෙනවා. අන්න එහෙම වෙනවා. ඉතින් එහෙමනම් ඔන්න අපිට එහෙමනම් පුළුවන්කම තියෙනවා අන්න ඒ විදිහට අවශ්‍ය කරන ඥානය උපදවා ගන්න. දැන් රූප කොටස කියලා තියෙන යම් කිසි කොටසක් තියෙනවා නම් ඒකත් නාම කොටස කියලා යම් කිසි කොටසක් තියෙනවා නම් ඒකත් හැම වෙලේම දැන් අපේ සිත් කියලා ගන්නකොට නාම කොටස කියලා සිත්නේ සිත හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? කයත් හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? එහෙනම් මේ එක දිගට තියෙන ආනාපාන කය කියන්නේ මොකද්ද කියලා මෙයා මෙනෙහි කරනවා. එක දිගට තියෙනවා කියලා මට මේ දැනෙන ආනාපාන කය කියන්නේ මොකද්ද? මේ දුම්හිඳ ඇල්ල තියෙනවද? එකපාරටම තියෙනවා කියලා ඊට පස්සේ ඔළුව වන්ලා කියනවා නැහැ කියලා. දුම්හිඳ ඇල්ල තියෙනවා. නේද? මං ගිහලා දුම්හිඳ ඇල්ලේ ඡායාරූපයක් ගන්නවා. දැන් මගේ කැමරාවේ මේක සටහන් වුණා. මට ආය මගේ කැමරාවේ තියෙන දුම්හිඳ ඇල්ල විද්ධිහම දුම්හිඳ ඇල්ලක් නැවත වාරයක් බැලිය හැකියව තියනවාද? ඇයි? ඒක වෙනස්. ඊළඟ සැරේ තව වෙනස්. ඊළඟ සැරේ තව වෙනස් නේද? හැබැයි අපි ඒකට දුම්හිඳ ඇල්ල කියන වෙනස් වුණාට. ඇයි ඒකේ එක්තරා රටාවක් තියෙනවා. ඒකාකාරී රටාවක් තියෙනවා. මොකද උඩ තියෙන වතුර බින්දුව පල්ලෙහාට එනකොට පල්ලෙහා තියෙන වතුර බින්දුව තව පල්ලෙහාට එනකොට ඊට උඩින් තිබ්බ වතුර බින්දුව එතෙන්ට එනවා. ඒක මෙතෙන්ට එනකොට ඊට උඩින් තිබ්බ වතුර බින්දුව මෙතෙන්ට. අන්න ඒකට කියනවා ගැලීමක් කියලා. සම්තතියක් කියනවා. ඒක ස්ථිරව එක දිගට තියෙන දෙයක් නෙවෙයි. නමුත් ඒක සකස් වෙන්නේ එක විදිහට හින්දා අපි ඒකට දුම්හිඳ ඇල්ල කියලා නම දාන වෙනස්කම් සහිතව එක්තරා ආවේනික රටාවකට ඉන්න හින්දා. මේ අපිටත් ආවේනික රටාවක් තියෙනවද නැත්ද? මූණ. දැන් කාලෙක ඉඳන් වෙනස් වෙනවා මූණ. නමුත් අඳුර ගන්නවද නැද්ද අනිත් අය? එහෙම එක රැයක හදිසියෙ වෙනස් වුණොත් එහෙනම් උදේ කද්ද නැවිලා නැගිටලා ආපු දරුවා හයි. ඔක අස්සේ ඉන්නේ අම්මද? නේද? දැන් අපි මේ අම්මගෙන් හයි ඔය ශරීරය ඇතුලේ ඉන්නේ අපේ අම්මද? හරි හැම වෙලේම මේක සම්පූර්ණයෙන්ම ආවේනික රටාවක් නැත්තම් හරි ගෝලමක් වෙන්නේ ලෝකේ. නේද? ඇවිදගෙන යනකොට හොයාගන්න බෑ ඇතුලේ ඉන්නේ කවුද කියලා. දැන් ඇතුලේ ඉන්නේ
මේ අහවල් කෙනාය කියලා අපිට සිතුවිලි ඇති වෙලා තියෙන මෙන්න මේ ශරීරයේ එක්තරා රටාවකට තියෙන හින්දා. එතකොට ඒ වගේම එක එක පුද්ගලයා ගත්තාම එයාගේ සිතුවිලි වලිනුත් අපි මේ අහවලාය කියලා හඳුනා ගන්නවද නැද්ද? පුද්ගලයා ගත්තා නපුරු මිනිස්සු, කරුණාවන්ත අය, නේද, අනුන්ට උදව් කරන අය, ඒ වගේ ඊර්ෂ්‍යාකාර අය, හොරු, තාක්කඩි, නේද, කී ඔන්න එහෙම අයත් ඉන්නවා. එතකොට එහෙම ඒ එක ආකාරයේ සිතුවිලි අනුව සහ රූපයේ ස්වභාවය අනුව එක එක්කෙනා අපි වෙන් කරගෙන තියෙන්නේ අර දුම්හි දැල්ල වගේ එක දිගට ගලාගෙන යන මේ සිත් පරම්පරාව නැවත හටගන්නේ පරණ එකක් ඇති වෙලා නැති වෙලා යනකොට සිතක් ඒ සිතත් හේතු වෙලා ඊට සමාන යම් සමානකමක් තියෙන තව හිතක් හට ගන්නවා. ඒක නිරුද්ධ වෙනකොට තව එකක් හට ගන්නවා. ඒක නිරුද්ධ වෙනකොට තව එකක් හට ගන්නවා. හට ගන්න ඒවා අතීත හේතු අනුව හට ගන්න දේවල්. එතකොට අපේ මේ චිත්ත පරම්පරාවට එක්තරා ආවේනික ගතියක් තියෙනවද නැද්ද? ඒ වගේම අපේ මේ රූප පරම්පරාවට ඇති වෙලා නැති වෙලා ගියාට ඒක නැවත හටගන්නේ එක්තරා ආවේනික රටාවකද නැද්ද? අන්න ඒ ආවේනික රටාව හින්දා ඔය එක දිගට ගලාගෙන යෑමට අපි කියනවා සන්තතියක් කියලා. දුම්හි දැල්ල වගේ. අපේ නාම පරම්පරාවත් රූප පරම්පරාවත් එක දිගට ගලාගෙන යන වැඩපිළිවෙල. හැම වෙලේම මේක වෙනස් වෙවි යනවා. සිතත් හැම වෙලේම වෙනස් වෙවි යනවා. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? ගැලීමක්. නේද? අන්න ඒ ගැලීමේ චිත්ත පරම්පරාවක්, නාම පරම්පරාවක්. මේ ආනාපාන සති විදර්ශනා යෝගියා මොකද කරන්නේ? එයාගේ මේ අල්ලගත්ත ආනාපාන කය දැන් එයාට හොඳට තේරුණා ඒක සන්තතියක්, ඒක ගැලීමක් කියලා තේරුණා. නේද? එක දිගට තියෙන එකක් නෙවෙයි, ඒක යම් කිසි ආකාරයක ඇති වෙන නැති වෙන කියලා. අන්න ඒ රූපකයත් ආනාපාන සතියට අදාළ රූපකයත් ආනාපාන සතියට අදාළ නාමකයත් මෙයාට දැන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඇති වෙනවා නැති වෙනවා. මේ වෙලාවේ ඇති වෙන යම් රූපයක් තියෙනවා, ඒක නැති වෙනවා. මේ වෙලාවේ ඇති වෙන යම් හිතක් තියෙනවා නම් ඒකත් නැති වෙනවා. එහෙනම් මේ නාම පරම්පරාව, රූප පරම්පරාව ඇති වෙනවා නැති වෙනවා කියලා ප්‍රකට කරගන්නවා මේ තැනත්. එයාට ඒක ඉතාම ප්‍රබලව වැටහෙන්න පටන් ගන්නවා. කොච්චර වැටහීමක් තියෙනවද කියනවනම් කෙනෙක් දකින්නකොට පවා, වෙන කෙනෙක් දකින්නකොට පවා, අම්මා තාත්තා දකින්නකොට, සහෝදර සහෝදරියෝ දකින්නකොට හැම වෙලේම ඇති වෙලා නැති වෙලා යන නාම පරම්පරාවක් සහ රූප පරම්පරාවක් කියලා යාට දැනෙන්න පටන් ගන්නවා. ඇති වෙලා නැති වෙලා යන නාම පරම්පරාවක් සහ රූප පරම්පරාවක් කියලා, චිත්ත පරම්පරාවක් සහ රූප පරම්පරාවක් කියලා එයාට හොඳට වැටහෙන්න පටන් ගන්නවා. හරි? ඒක කොච්චර වැටහීමක්ද කියලා කියනවා නම් යමෙක් දැකලා ඊට ප්‍රතිවිරුද්ධ කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. දැන් මාව දැක්කහම මේ කාශ්‍යප හාමුදුරුවෝය නැත්තම් වෙනත් කියලා එහෙම නෙවෙයි. හරි, මෙතන අර දුම්හිඳැල්ල දැක්කම ඉතින් අපිව සතෙක් කියලා අල්ලන්න යන්නේ නේද? නමුත් අන්න ඒ වගේ මෙතන මොකක්ද ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් මගේ මේ බණ කීම ඉබේ පහළ වෙච්ච එකක්ද? ඔව්. එහෙමද? නෑ. මේ වෙලාවේ මේ ධර්ම දේශනාව කියන්නේ ඉබේ පහළ වෙච්ච එකක් නෙවෙයි, හේතු අනුවයි. නේද? හිතේ කරුණාවක් තියෙන්න ඕනේ. දැනගත්ත ධර්ම ඥානය තියෙන්න ඕනේ. නේද? ඒ වගේ බොහෝ කාරණා එකතු වෙලා හේතු වෙලා තමයි මේ වෙලාවේ මේ ධර්ම දේශනාව දිගහැරෙන්නේ. නේද? නිරෝගී බව, ශාරීරික නිරෝගී බව තියෙනවා. කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. භාෂාව දැනගෙන ඔක්කොම සිද්ධ වෙලා එක තැනකට ගොනුනේ වුණාම ඔන්න ඵලය සිද්ධ වෙනවා. ඒ වගේ මේ ඉන්න පුද්ගලයා කියලා කියන්නේ හේතු අනුව සකස් වෙන ඵලයන් මිසක්ක ඒවා එකක්වත් මට ඕන හැටියට කරගෙන යන්නත් බෑ. හේතුන් අනුව සකස් වෙන ඵලයන් මිසක්ක මට ඕන හැටියට කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා අර දැනගත්ත කෙනා මේකේ ඇතිවීම නැතිවීම හේතු නිසා ඇති වෙනවා, හේතු නැති වෙනකොට
නැති වෙන එක්තරා සන්තති ගණයක්. නමුත් මේක ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියලා අවබෝධ කරගන්න, තේරුම් ගන්නවා. අර ඒ කාලේ වෙනකොට මම එකක් කිව්වේ කිසිම කෙනෙක් ගැන එහෙම පුද්ගල සංඥාවෙන් ඇති වෙන්නේ නැති කාන්ට මේ විදර්ශනාව වර්ධනය කරගන්න පුළුවන්. එතකොට ඔය කියාගෙන යන කතාවත් එක්ක කෙලෙස් අඩු වෙනවද නැද්ද? ඒ සත්පුද්ගලයා මම මගේ කියන හැඟීම් දිය වෙනවද නැද්ද? ටික ටික දිය වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ වෙනුවට තියෙන කෙලෙස් බොහෝ අඩු වෙන්න පටන් ගන්නවා. දැන් අපිට සාමාන්‍ය මේ බලන්න සාමාන්‍ය කෙලෙස් ධර්මයන් තියෙනවා කෙනෙකුට. දැන් අපි කිව්වේ ඇති වෙනවා නාම රූප පරම්පරාව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා. ඉතින් ඇති වෙනවා ඇති වෙලා නැති වෙන දේවල් ගැන ඇයි මෙච්චර අපිට තණ්හාවක්? ඇයි අපිට මේ තණ්හාව? මොන බලන්න කෙනෙක්ගේ හිතක තියෙන ලෙන්ගතුකමක් කැමැත්තක් තිබ්බා, ඒක දැන් නැති වෙලා. අද හැන්දෑව බලනකොට හොඳටම තරහ ගිහලා මට බැන්නා. ඒකෙන්ද දැන් ඒ බයිනකොට තියෙනවද? බයිනකොට නැහැ. නේද? ඒ ලෙන්ගතුකම් නැත. හරි. බයින වෙලාවේ නැහැනේ. හරි. අපි ඉතින් වහබොණ්ඩ යනවද මේක නැති වුණා කියලා? නෑ. කවුරු හරි බයිනකොට ගෙදර කෙනෙක් බයිනකොට අපෝ තිබ්බ ලෙන්ගතුකම් ඔක්කොම නැති වුණා, ආයෙනම් හරියන්නේ නැතෝ කියලා මැරුණා වාගේ මැරෙන්න හදනවද? නෑ. ඇයි ඒ? ආයෙ හෙට උදේ වෙනකොට හෙට හැන්දෑව වෙනකොට ඔය කියන්නේ හරියනවා කියලා දන්නවා. එහෙනම් නැති වෙච්ච දේවල් නැවත නැවත ඇති වෙනවා කියලා දන්නවා අපි නේද? ඒකයි තණ්හාව. නාම පරම්පරාව ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ආයෙ ඇති වෙනවනේ. ආයෙ නැති වෙනවා ආයෙ ඇති වෙනවනේ. රූප පරම්පරාවත් එහෙම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඉතින් හොඳයි නේ, ප්‍රශ්නයක් නැහැ. නැති වෙනවා ඇති වෙනවනේ. නේද? ඒකින්ද අපිට තණ්හාව තියෙනවා හරියට මේ දේවල් ගැන. දැන් මේ හුස්ම කය හඳුනාගත්ත කෙනා හුස්ම කයක් ඇත අනිකුත් කයක් නැත කියලා. නමුත් මේක නාම රූප පරම්පරාවක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා. නමුත් බලාපොරොත්තුවක් තියෙනවා නැති වෙන ඒවා ආයසර ඇති වෙනවා කියලා. අන්න ඒ බලාපොරොත්තුෙන් ඉන්න කෙනාට මේක පිරික්සනකොට නැති වෙලා නැවත ඇති වෙන්නේ යම් දෙයක් මේ ලෝකේ වෙනස් වෙලාමද තිබ්බ විදිහටමද? අන්න වෙනස් වෙලා. එහෙනම් ඇතිවීම නැතිවීම තුලින් ඔන්න ඔය වෙනස් වීම කියන එක. මම අල්ලගෙන ඉන්න මේ හුස්ම කය. මොකද මුළු කය මත ඇල්ල දැන් හුස්ම කයනේ අල්ලන් ඉන්නේ. මම මේ අල්ලගෙන ඉන්න හුස්ම කය වෙනස් වෙනවා කියලා ප්‍රකටව අනිත්‍ය මෙනෙහි වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙනවා කියලා ප්‍රකටව මෙනෙහි වෙන්න පටන් ගන්නවා. ඊළඟට වෙනස් වෙනවා නම් මේ සංස්කාරය දුකයි කියලා මෙනෙහි වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙනවා නම් සැපද? නෑ, දුකයි. වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි කියලා එයා ගවේෂණය කරලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මට ඕන විදිහට නෙවෙයි. ඒක මගේ වැඩ නෙවෙයි. මේ ශරීරය වෙනස් වෙන එක මගේ වැඩද? නෑ, ඒක මට ඕන විදිහට සිද්ධ වෙන එක නෙවෙයි කියලා මේ භාවනා කරන කෙනා දැනගන්නවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මේ ඇති කරගත්ත විදර්ශනාව තුළින් එයාට ප්‍රකට කරගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඊළඟට ඇතිවීම නැතිවීම කියන උද්‍යව්‍ය තත්යකට පත් වෙච්ච කෙනාට දැන් ඒ ඇතිවීම නැතිවීම ඔන්න ත්‍රිලක්ෂණයට නංවමින් බලමින් ඊළඟට මේ ඇතිවීම නැතිවීම තව දුරටත් මෙනෙහි කරනකොට මේ භාවනා කරන යෝගී තැනැත්තාට, මේ පින්වන්තයාට හැම වෙලේම මේ සංස්කාරයගේ නැතිවීම, ඒ කියන්නේ මේ තියෙන මේ ඉපදෙන නැවත ඇති වෙන නැති වෙන ඇති වෙන නැවත ඇති වෙන ඇති වෙන නැති වෙන මේ ආනාපාන කය කියලා අපිට දැනෙච්ච මේ කොටස පිළිබඳව එයාට නාම පරම්පරාවේ රූප පරම්පරාවේ දිගටම හැම වස්තුවකම ඇතිවීමට වැඩිය ප්‍රකට වෙන්න පටන් ගන්නවා හිතට නැතිවීම. හරිද? නැතිවීම ප්‍රකට වෙන්න පටන් ගන්න හැම වෙලෙම බලන තේ යාට දැනෙන්නේ නැති වෙන ස්වභාවය. ඇති වෙච්ච දේවල් දැන් මේක මොනව කරගෙන යන භාවනාවේද මේ? ආනාපානය කරන් යන කෙනාගේ ආනාපානයට අදාළ කෙටියෙන් කියනවා නම් ආනාපානයට අදාළ නාම කොටස සහ
ආනාපාන අදාළ රූප කොටස එයාට අරමුණු වෙනවා දැන් අනිත් කැලේ නැහැ වගේනේ තේරුනේ නේද දැන් මේ කොටස විතරෙන් තියෙනවා කිව්වේ ඒ තියෙන ටිකත් මොකද වෙන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කිය තිබිලා අන්තිමට මොකද වෙන්නේ නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියලා කියනවා නෙවෙයි නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියලා ඒ නැතිවීම ප්‍රකට වෙනවා කෙනෙකුට හරිද ඒ නැතිවීම කොච්චර ප්‍රකට වෙනවද කියනවනම් එයාට ඒ නැතිවීම කොච්චර ප්‍රකට වෙනවද කියනවනම් එයාට බයක් උපදිනවා ඇයි මම මගේ මුළු ජීවිත කාලෙම බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම මේ විදිහට ඇයි මම කියලා ගත්ත මගේ කියලා ගත්ත මේ කොටස ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා එහෙනම් මේ කොටස දැන් ඒකේ නැතිවීම ප්‍රකට වෙන්න පටන් ගන්නවා එහෙනම් එයාට ලොකුවට ඝනවට තදවට අපිට තිබුණ අපි මේ ලෝකේ පංච උපාදානස්කන්ධය මොකද කරලා තියෙන්නේ මේ මගේ කොටසක් කියලා මේ කෑල්ල වෙන් කරගෙන අල්ලගෙන ගුලියක් වගේ හදාගෙන තියෙනවා. හරි ඒකෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරනවා. ඒකෙන් අනේ මට පිහිටක් මේ ශරීරේ මට පිහිටක් කියලා. සරණක් කියලා. ඒවා ඔක්කොම බැහැර වෙන්න පටන් ගන්නවා. බැහැරලා මේක නැතිවීම ප්‍රකට වෙනවා. නැතිවීම ප්‍රකට වෙනකොට මෙයාට බය උපදිනවා මෙහෙමයි කියලා. බය විතරක් නෙවෙයි මෙයාට අදහසක් උපදිනවා මේ ඇති වෙන නැති වෙන මේ සංස්කාරේ නැත්තම් මේ ඇති වෙන නැති වෙන මේ නාම රූප කොටසෙන් මට කිසිම පිළිසරණක් නෑ අපේ අම්මටවත් තාත්තටවත් මේ ශරීරයටවත් මගේ හිතටවත් කිසිම පිහිටක් සරණක් නෑ කියලා. ඒකත් එක්ක ඊළඟට යාට මේ ආනාපානයේම ওই ටික ඔක්කොම තේරුම් ගත්ත කෙනාට ආනාපානයේ හින්දා තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මොකද මගේ තියෙන්නේ මේ වගේ කයක් අනුන්ගේ තියෙන්නේ මේ වගේ කයක් කියලා තේරුම් ගත්තා. ඒකින්ද මෙයාට ලොකු කලකිරීමක් ඇති වෙනවා තද බල කලකිරීමක් මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා. වැඩක් නැති දෙය කියලා. වැඩක් නැහැ. මොන තරම් දුන්නත් මොන තරම් තිබ්බත් වැඩක් නැහැ කියලා කලකිරීම සහගත තත්ත්වයක් නැති වෙනවා. අන්න ඒ කලකිරීම සහගත තත්ත්වයන් ඇති වුණාට පස්සේ දැන් බය ඉපදුනා නේද ආදීනව දැක්ක පිළිසරණක් නැහැ කියලා දැක්කා කලකිරීමක් සහගත හැඟීම් ඉපදුනා මේවා ඔක්කොම හේතුව මොකද වෙන්නේ යාට ඉක්මනට මේ සැකසීමෙන් අතු මිදෙන්න ඕනේ කියලා ප්‍රබල සිතක් ඇති වෙනවා. ඒක මේ නිකන් අපි ඔය මොන හරි දෙයකට පොඩ්ඩක් මේ ගෙදරදී කලකිරිලා අයින් වෙන්න ඕනේ කියලා මිදෙන්න ඕනේ මම යන්න ගෙදරින් කියලා කියන අන්න එහෙම එකක් නෙවෙයි. නේද? එහෙම කිව්වට යන්න තැනක් තියෙනවනේ. නේද? දැන් ගෙදරින් රණ්ඩු වෙලා ගෙදර ඉන්න ස්වාමි දියණිය කියන මම යනවා අපේ අම්මලා ගෙදර. එයාට යන්න තැනක් තියෙනවා. නමුත් මේ කලකිරීමත් එක්ක යන්න තැනක් නැහැ. කරන දෙයක් නැති වෙනවා. සසර කලකිරීම කියන්නේ එහෙමයි. අපි හැමදාම මාරු කරන්න බලාගෙන කලකිරෙන්නේ. මේක එහෙම එකක් නෙවෙයි. මෙන්න මේ කලකිරීමත් එක්ක එයාට මොකද වෙන්නේ? තවදුරටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේකත් එක්ක කෙටියෙන්ම සත්ත්ව පුද්ගල සංඥා අයින් වෙලා ආත්මීය සංඥා අයින් වෙලා මේ සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව ඇති වෙනවා. උපේක්ෂාව ඇතිවෙන දැන් ඉස්සෙල්ලා තිබ්බා වගේ අර ගැටීම් ගතියක්, කලකිරෙන ගතියක්, බය ගතියක් මොකක්වත් නැහැ. උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මුළු සංස්කාරයන්ම කෙරෙහි, මුළු තුන් ලෝකයේම කෙරෙහි කලකිරීමක් ඇති කරගන්න පුළුවන්, අතමෙදෙන්න අවශ්‍ය කරන දේ සම්පාදනය කරගන්න පුළුවන්. ওই විදිහට ඉස්සරහට ගියාම මේ ආනාපානය තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ඒ තුලින් එකක් ප්‍රකට කරගෙන සත්‍ය තේරුම් අරගන්න ආනාපානය සත්‍ය වශයෙන්ම දැකගෙන තමන්ව හරියටම දැකගන්න පුළුවන්කමක් තියෙනවා. සත්‍ය తත්වය තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එහෙම සම්පූර්ණ විදර්ශනාවක් විදිහට ඉදිරියට යන්න පුළුවන් භාවනාවක් තමයි ආනාපානය කියලා කියන්නේ. ඉතින් කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙවෙයි. තව විස්තර දෙන්න නමුත් නව මහා විදර්ශනාව මේක තුලින් වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අපි බොහෝම උනන්දු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මගේ ජීවිතය සකස් කරගන්න ඕනේ. මේවා පොඩි පොඩි භාවනා කියලා අපි හිතුවට මේවා පොඩි ඒවා නෙවෙයි. මේවායෙන් අපිට ලොකු සේවයක් ලොකු යමක් කරගන්න පුළුවන්. මමත් බොහොම හික්මිලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම කළ හැකි සියල්ල කරනවා, නොකළ යුතු සියල්ල කරන්නේ නැහැ.
මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගෙන මම තුතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.